Hello children, we are going to start our new lesson for Unit 3, Activity 3.9. Here we have a poem. අපි පටන් ගන්න යන්නේ Unit 3 වල තියෙන Activity 3.9. අපිට මේකෙදි තියෙන poem එක learn කරන්න analyze කරන්න තියෙන poem එක. First of all මේ ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ videos ඔක්කොම අපි හදලා පොඩි තාක්ෂණික ගැටලුවක් ආවොත් ඒක නිසා ඔක්කොම videos ටික අලුතෙන් අපිට edit කරන්න සිද්ධ වුණා. අලුතෙන් හදන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි පොඩි ප්‍රමාදයක් සිද්ධ වෙන්නේ මේක කරන්න. And this is the poem you have to learn. First of all, before starting the lesson, let's listen to our poem. Hari api poem lesson එක පටන් ගන්න කලින් මෙන්න poem එක තියෙනවා. මේක තමයි ඔයාලට learn කරන්න තියෙන්නේ. අපි poem එක start කරන්න කලින් ඔයාලට මම ඕන poem එක listen කරන්න video එකක් හදලා තියෙනවා. But here මෙතන දීලා තියෙන්නේ අපිට only 3 stanzas. හැබැයි මේ poem එක ඇතුලේ stanzas කීපයක් තියෙනවා. ඔයාලට මම දෙන ඊළඟ වීඩියෝ එකේ ඔයාලා බලන වීඩියෝ එකේ ඔයාලට මේ stanzas කීපයක් දාලා තියෙන ඒක එච්චර හිතන්න එපා. Just enjoy the poem. My Shadow by R.L. Stevenson. I have a little shadow that goes in and out with me, and what can be the use of him is more than I can see. He is very, very like me from the heels up to the head, and I see him jump before me when I jump into my bed. The funniest thing about him is the way he likes to grow, not at all like proper children, which is always very slow, for he sometimes shoots up taller like an India rubber ball, and he sometimes goes so little that there's none of him at all. He hasn't got any idea of how children ought to play, and can only make a fool of me in every sort of way. He stays so close behind me, he's a coward, you can see. I'd think shame to stick to Nursey as that shadow sticks to me. One morning very early, before the sun was up, I rose and found the shining dew on every buttercup. But my lazy little shadow, like an arrant sleepyhead, had stayed at home behind me and was fast asleep in bed. Alright, now you have listened to your poem. Before start the poem, I'm going to talk about the poet. Poem. The poem එකක් කියලා කියන්නේ අපි කියන කවිය. The poet කියලා කියන්නේ අපි මේ කවිය ලියපු පුද්ගලයා. Poem and poet. You know? Before start the poem, I'm going to explain some details about this poet. මෙන්න මේ poet ගැන පොඩි details ටිකක් ඔයාලට කියලා දෙන්නයි යන්නේ. The poet is R.L. Stevenson. R.L. Stevenson means Robert Louis Stevenson. He is a Scottish novelist, travel writer and a poet. එයා Scottish, ඒ කියන්නේ Scottish කියන්නේ ඉංග්‍රීසි වල තියෙන කොටස ප්‍රාන්තේ. Scottish කියලා කියන්නේ ස්කොට්ලන්තය කියලා කියන්නේ. ඒ කොටසේ තමයි මෙන්න මේ poet ඉපදෙලා තියෙන්නේ. එයා UK වල කියන්නේ එංගලන්තේ තමයි ස්කොට්ලන්තේ ආයිති වෙන්නේ. මෙයා හැබැයි නිකම්ම රයිටර් කෙනෙක් නෙවෙයි. novelist, නවකතාකරුවෙක් වගේම travel writer. ඒ කියන්නේ අපි ඔය දකින්නේ දැන් ඔන්තර විදිහට දකිනවා විනෝචාරිකා යන ගමන් ඒ ගැන අත්දැකීම් ලැබෙනවා කියලා. ඒ කාලේ විනෝචාරිකාවක් කියන්නේ හරිය දුෂ්කර දෙයක් නෑ. ඔක නැගලා මොකක් හරි එක ඇඩ්වෙන්චර් එකක් ගොඩක් වෙලාවට ත්‍රාසජනක ගමනක්. ඒ වගේ රයිට් කරපු කෙනෙක් රයිටර් කෙනෙක් තමයි මෙයා and the poet ඒ වගේම කවියෙක් වුණා. එතකොට he was born on 30th November 1850. මේ details ඕනනම් ලියා ගන්න මෙච්චර අවශ්‍ය නෑ. මම ඔයාලට මේ පොඩි වීඩියෝ එකට ඔක්කොම කියලා දෙන්නයි යන්නේ. He's a Scottish and later moved to United Kingdom. මගේ Scottish කියන්නේ ඔය එක්කම එංගලන්තයට ආйти ප්‍රාන්තයකින් පස්සේ යා United Kingdom එංගලන්තේ මධ්‍ය පළාතට යා එනවා. He was a student of University of Edinburgh. ඔයාලට දකින්න පුළුවන් පික්චර් එකක් මෙන්න මේ යුනිවර්සිටි කැම්පස් එකට තමයි මෙයා ගිහිල්ලා තියෙන්නේ. ඔන්න ඔයාලට දකින්න පුළුවන් නම සහ පික්චර් එකක් මම දාලා තියෙනවා. He belongs to Victorian era. ඒ කියන්නේ අපි ලිටරචර් ඔයාලට grade 10 වලට යනකොට තෝරගන්න තියෙන විෂයක් ලිටරචර් කියලා ඉංග්‍රීසි ලිටරචර් ඉගෙන ගන්නකොට මෙන්න මේවා ගැන ඉගෙන ගන්න පුළුවන්. මම අද ඒකට එක්ක පොඩි වටපිටාවක් කියලා දෙන්න තමයි මේ හදන්නේ. වික්ටෝරියන් ඉරා කියන්නේ එක එක පුතේ කවි යුග තියෙන. දැන් අපේ සිංහල වල ගත්තොත් එහෙම කොළඹ යුගය එහෙම කිය යුග තියෙනවනේ. ඉතින් මෙයා මේ වගේ ඉංග්‍රීසි poems වල මෙයා අයිති වෙන්නේ වික්ටෝරියන් ඉරා කියන එක. පසුව අපි ඒවන් ඉගෙන ගමු. මම දැන් ඔබට තමයි කියලා දෙන්නේ. Some of his famous books are
Treasure Island kidnapped and my Mr. Heidi. ඒ කියන්නේ මෙන්න මේ තියෙන ආඩ බුක්ස් දෙකක් දකින්න පුළුවන්. මම ගොඩක් දෙන්නේ නැහැ. උදාහරණ වැඩිපුරම එයාගේ ෆේමස් වෙච්ච බුක්ස් දෙකක් තමයි මම මෙන්න ඔයාලට පෙන්නලා තියෙන්නේ. Treasure Island and Kidnapped. මෙන්න මේ බුක්ස් දෙක ගොඩක් ෆේමස් වුණා මෙයාගේ. කොච්චර ෆේමස් වුණාද කියනවා නම් එයා තමයි most translated 26th writer in the world. ඒ කියන්නේ ලෝකයේ ඉන්න writers ලගෙන් එයා කරපු නිර්මාණ translated කරපු ranks වලින් එයා 26 වෙනි. ඒ කියන්නේ හිතන්න ලෝකෙ 26 වෙනියට එනවා කියන්නේ එයා ගොඩක් famous කෙනෙක්. හැබැයි unfortunately due to poor health he died at the age of 43. 43 කියන්නේ වෙනවසක් නෙමෙයි. In 1894 වල තමයි 1994 දී මෙයා මිය යනවා due to poor health. පොඩ සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබුණා එයාට. ඒක නිසා එයා මිය ගියා. හැබැයි එයාගේ ජීවිත කාලේ අමතක නොවෙන්න ගොඩක් poems මෙයා සහ novels ගොඩක් famous වෙච්ච ඒවා එයා ලියලා තියෙනවා. Okay. Now we are going to move to our poem. Okay children, before start our poem, I am going to discuss about some literature techniques the poet have used here. මේ poet භාවිතා කරලා literature techniques කීපයක් ගැන මම චුට්ටක් ඔයාලට පොඩි දැනුමක් ලබා දෙන්න යනවා. මේක පාඩම් කරන්න ඕනේ නැහැ ඔයාලා. හැබැයි දැනගෙන ඉන්න. කියන්නේ literature techniques means කියන්නේ මොනවා හරි novel එකක්, short story එකක්, පිටි කතාවක්, poem එකක්, ඒ වගේ ඒවා ලියනකොට සමහර techniques කියලා කියන්නේ අපේ රසය වැඩි කරන. නැත්නම් අපිට ඒ අවස්ථාවේ එතන ඉන්නවා වගේ දැනෙන්න. ඒ වගේ මොනවා හරි රසය වැඩි කරන්න උදා ගන්න භාවිතයන් තමයි අපි literature techniques කියලා කියන්නේ. දැන් උදාහරණයක් සමහර වෙලාවට අපි similes භාවිත කරනවා. ඒ කියන්නේ අපි කෙලින්ම සමාන කරනවා. අපි පොඩි ළමයෙක් ගත්තොත් අපි කියන්නේ පොඩි ළමයෙක් මලක් වගේ. හරි ළමයෙක් මලක් වගේ. එතකොට අපි සමාන කරනවා අර ළමයා මලක් වගේ කියන. එතකොට අන්න ඒකත් literature technique එක. ඒකත් ඉංග්‍රීසි වලට ඔන්නෝව තියෙනවා. හරි. එතකොට ඊළඟට rhyming වෙන ඒවා. ඒ කියන්නේ අපි දන්නවා අර rhyming words අපි ගොඩක් හොයලා තියෙනවා poems වල මේ වෙනකන් questions වලට answers ලියනකොට ඔයාලට ඕක අවශ්‍ය වෙලා තියෙනවා. ඒවට අපි කියනවා literature techniques කියලා. එතකොට first of all මේක තියෙන්නේ මේ shadow එකක් ගැන. කියන්නේ අපේ heavenell ගැන. shadow එක හැබැයි innocent boy පුංචි වහිංසක පිරිමි ළමයෙක්ගේ shadow එකක් ගැන තමයි කතා කරන්නේ. එතකොට මෙන්න මේ boy මේ පිරිමි ළමයා එයාගේ shadow එක ගැන දන්නේ නැහැ. හිතන්න පොඩි ළමයෙක් පස්සේ ඔන්න එයාගේ උසට සමාන, එයාගේ ශරීර ප්‍රමාණයට සමාන, එයා යනකොට හැමතිස්සෙම පස්සෙන් යනවා කියලා. එයාට හරි කරදරයක් වෙනවනේ මේක. මෙන්න මේ වගේ එකක් ගැන තමයි මේ poem එකෙන් describe කරන්නේ. එතකොට first of all අපි මේ poem එක describe කරනකොට poem එක මේ analyze කරනකොට අපිට ඉස්සෙල්ලාම අපි කියවගෙන යනකොට ඉස්සෙල්ලාම අපිට අපේ හිතට එන එක තමයි curiosity කියන එක. ඒ කියන්නේ කුතුහලය. මොකක්ද මේ shadow එකක් කියන්නේ? ඇයි මෙයා මගේ පස්සෙන් යන්නේ? ඇයි මෙයා මම කරන දේ කරන්නේ? ඇයි මෙයා මගේ බෙඩ් එකට මට කලින් එන්නේ? ඇයි මම ජම්ප් කරොත් එයා ජම්ප් කරන්නේ? මෙන්න මේ වගේ curiosity එකක්. ඒ කියන්නේ කුතුහලයක් එනවා. ඒක මෙන්න මේ poem එක පුරාම දකින්න පුළුවන් literature technique එකක්. ඊළඟට musical effect. ඒ කියන්නේ මේ poem එක කියවගෙන යනවා මම poem එක analyze කරනකොට කියලා දෙනවා. මේ poem එක පුරාම musical ගතියක්. ඒ කියන්නේ අවසානයේට අර rhyming words වැඩිපුර යොදාගෙන තියෙනවා. හරියට නිකන් music song එකක වගේ quality එකක් දෙන්න යා සමත් වෙලා තියෙනවා. ඒකත් ඔන්න literature technique එකයි. ඒතකොට curiosity කුතුහලය සහ musical effect එකක් මෙයා යොදාගෙන තියෙනවා. then personification. ඒ කියලා කියන්නේ personification කියලා කියන්නේ මෙච්චර ඔයාලට අවශ්‍ය නෑ. මම මේ දැනුමට කියන්නේ personification කියලා ටෙක්නික් එකක් තියෙනවා, ක්‍රමයක්. ඒ කියන්නේ පුතේ අපි හිතමු poem එක ඇතුලේ අපි කතා කරන මොනවා හරි සතෙක්. එහෙම නැත්නම් මොනවා හරි පණ නැති අපි ගහක්, ඊළඟට වාහනයක්, ඒ වගේ පැන්සලක්, පෙන්සිල් එකක් ගත්තොත් මේ හැම එකකටම අපිට නිකන් poem එක ඇතුලේ නිකන් පණ දීලා කතා කරන්න පුළුවන්. අපිට කතා කරන්න පුළුවන් ඔහු කියලා. ඒ වගේ. එතකොට දැන් මෙතන first personification අපි යොදාගෙන තියෙනවා කියලා කියන්නේ අපි ගන්නවනේ මෙතන shadow එක. then shadow එකට මෙන්න මෙයා පණ දීලා කතා කරනවා. හරි. ඒකත් ඔන්න මේකේ භාවිතා කරලා තියෙන literature technique එක. එතකොට හරියට මේ poem එක analyze කරොත් එහෙම අපිට හිතට එනවා visual imaginary. එන්නේ ඒකත් මේ poems වල යොදා ගන්න literature technique එක. ඒ visual imaginary කියන්නේ මේ poem එක කියනකොට අපි හරියට නිකන් ඒ ස්ථානයේ ඉන්නවා වගේ අපේ හිතට දැනෙනවා. ඒකත් මෙන්න මේ poet use කරලා තියෙන literature techniques එක. එතකොට මම මෙතන techniques කතා කරා 4. curiosity කුතුහලය භාවිතා කරලා තියෙන ඔන්නවා නෝට් කරගන්න. musical effect එක සංගීතමය ගතියක් දීලා තියෙනවා. personification එක කියන්නේ පණ නැති දෙයකට පණ දීලා කතා කරනවා. and visual imaginary කියන්නේ අපිට නිකන් හරියට දර්ශන මැවලා දෙන්න සමත් වෙලා තියෙනවා මේ poem. එහෙනම් ඕන මේව අවශ්‍ය නැහැ poem එකට. හැබැයි මම ඔයාලා ඉදිරි පාඩම් වලත් ඔයාලට
මොකක් හරි පොයම් එකක් කියවනකොට ෂෝට් ස්ටෝරි එකක් කියවනකොට මෙන්න මේ සර් කියපු කතාව චුට්ටක් මතක් කරගෙන කියවමු. එතකොට ඔන්න ඉස්සරහට ගොඩක් පාඩම් අපේ එසි වෙනවා. එහෙනම් අපි යමු කෙලින්ම පොයම් එක ඩිස්ක්‍රයිබ් කරන්න. Okay, before start the poem, you have to remember this poem will mainly describe about a boy who doesn't know about his shadow. මේ poem එක පුරාවටම කතා කරන්නේ තමන්ගේ shadow එක ගැන කිසිම දැනුමක් නැති පුංචි දරුවෙක් ගැන. හිතන්නකෝ පුංචි දරුවෙකුට හැමතිස්සෙම තමන්ගේ වගේම සයින්ස් එකෙන් තමන්ට සමානම කෙනෙක් හැමතිස්සෙම පස්සෙන් එනකොට හරි කරදරයක්නේ. මෙන්න මේ ගැන තමයි poem එක පුරාවටම describe කරන්නේ මේ poet. Okay, let's move to the poem. Let's recite the poem. I have a little shadow that goes in and out with me, and what can be the use of him is more than I can see. In the make it describe karna. Here he described the shadow is little. It means small. ඒ කියන්නේ මේ shadow එක හරිම little. හරිම පොඩි මෙයා small shadow එකක් තියෙන. ඒ කියන්නේ එකෙන් අපිට indicate කරනවා මේ boy එහෙම නැත්නම් මේ child හරිම පොඩි. ඒ කියන්නේ size එකෙන් එයා small වයිසින් අඩු කෙනෙක්. The shadow never let him. ඒ කියන්නේ මේ shadow එක කවදාවත් එයාව මේ අතාරින්නේ නැහැ. හැමතිස්සෙම එයාගේ පස්සෙන් එනවා. හරි කොයි වෙලාවකත් එයාගේ යන්නේ නැහැලු. Whenever he goes somewhere it follows him. එයා කොහෙද යන්නේ එයාව follow කරගෙන එනවා. And what can be the use of him is more than I can see. මේකෙදි මෙයා කියනවා in this first line he described the embarrassment he feels about the shadow. ඒ කියන්නේ මේක හරිම කරදරයක් නේ යාට. හරි, and what can be the use of him? ඇයි මෙයාගේ කිසි ප්‍රයෝජනයකුත් නැහැ. හැබැයි හැමතිස්සෙම මෙයාගේ පස්සෙන් එනවා. And he doesn't know about the shadow because he is still a small child. මෙයා poem මේ shadow එක ගැන කිසිම දැනුමක් නැහැ. ඇයි මේක ඇති වෙන්නේ? මේ ෆන්ක්ෂන් එකක් ගැන එයා දන්නේ නැහැ. ඒක එයාට හරිම කරදරයක්. Okay, then the second stanza. He is very like me from the heels up to the head. And I see him jump before me when I jump into my bed. Right. In the first line, he is very like me from the heels up to the head. මෙයා කියනවා මෙයා බලනකොට size එකෙන් මොකද කියන්නේ? Right, in this line the poet described the boy is very excited to see the shadow is almost looks like him. ඒ කියන්නේ මේ shadow එක හරියටම මෙයා වගේම size එක ඊට පස්සේ උස හරි මේ හැම එකක්ම height එක මේ හැම එකක්ම මෙයාගෙට සමානයි. එතකොට මෙයා පිරිමි ළමයා හරි පුදුම වෙනවා, මේස් වෙනවා මේ shadow එක ගැන. හරි මෙයාට දැනුමක් නැහැනේ. ඒක නිසා එයා හරිම පුදුම වෙනවා මෙන්න මේ shadow එක ගැන. කොච්චර එයාගේ සමානද කියනවනම් the heels up to the head. එහෙනම් මෙයාගේ පල්ලෙහා ඉඳලා head එකට උඩට යනකම්ම මෙයා හරිම එක හා සමානයි මේ shadow එක boyට. Also the boy sees the shadow is always ahead of him. හැමතිස්සෙම මේ boy දකිනවා මෙයාට ඉස්සරහින්. හැමතිස්සෙම මොනවා කරන්න ගියත් එයා ඉස්සර වෙලා එයාට කලින් ඔන්න දුවගෙන එනවා. නැත්තම් එයා පස්සෙන් එනවා. එක උදාහරණයක් එයා ඇඳට යන්න වුණත් එයා මෙයාට කලින් ගිහිල්ලා ඔන්න බෙඩ් එකේ ස්ලීප් කරනවා. හරි? ඒක නිසා ඔන්න boyට හරි embarrassment එකක් තියෙනවා. මේ වගේ මෙයා excited මේ එක හා සමාන කියන්නේ size එකෙන් height එකෙන් හැමදේම මෙයාට හරිම සමාන වීම ගැනත් පොඩි එක්සයිට් එකක් එයාට තියෙනවා. Okay, third stanza. According to the poem, third stanza. මොකද අපිට මේ poem එකේ කොහොම stanzas ටික දීලා නැහැ. short කරලා තමයි දීලා තියෙන්නේ. අපිට දීලා තියෙන විදිහට third stanza එක තමයි මේ දීලා තියෙන්නේ. One morning, very early before the sun was up, I rose and found the shining dew on every buttercup. One morning. Now the boy has come out early in the morning. ඔන්න පිරිමැම මේ boy එළියට ඇවිල්ලා හරිම උදෑසන කියන්නේ buttercup කියන්නේ මේ කහපාට පුංචි මල් ජාතියක් තියෙනවා. ඊළඟට dew කියලා කියන්නේ පුතේ මේ පිනි වැටලා තියෙනවනේ උදේට. ඒ කියන්නේ හරිම ලස්සන උදෑසනක් අපිට මේකෙන් describe කරනවා. මම ඔයාලට අර techniques වලදී කතා කරන්නේ visual imaginary කියලා මේක poem එක කියවනකොට අපිට දැන් පිරිමැම එළිය ඇවිදින විදිය ඔන්න හිතේ මැවිලා ඉවරයි. මේ තමයි poets ලා භාවිතා කරන techniques. මම ඒවා ගැන ඔයාලට describe කරා. But my lazy shadow, like an errant sleepy head, had stayed at home behind me and was fast asleep in bed. මෙයා කියනවා but my lazy little shadow, මගේ හරිම අර කම්මැලි shadow යා ඒ කියන්නේ යාගේ වයසට සමාන හරියට යාගේ brother කෙනෙක් වගේ twin කෙනෙක් වගේ like an errant sleepy head. හරියට මේ errant කියලා කියන සාමාන්‍ය ඍජු ඒ කියන්නේ
කදින්ම මෙයා ස්ලීපි හෙඩ් නිදිමත කම්මැලියෙක්. එයා තාම බෙඩ් එකට වෙලා හිතාගෙන ඉන්නවා. he stayed at home behind me. එයා මාත් එක්ක ගියා බෙඩ් එකට අර කිව්වනේ කලින් he jumped before me into the bed කියලා. එහෙනම් ඔන්න තාම එයා බෙඩ් එකේ කම්මැලිය වගේ නිදිලු was fast asleep in bed. right එහෙනම් ඔන්න මෙයා යනකොට මෙයා අර අපි කලින් කතා කරන්නේ ෆන්ක්ෂන් ෂැඩෝ එකේ ෆන්ක්ෂන් එක ගැන මේ පොයිට් කිසි දෙයක් දන්නේ නැහැ මේ බෝයි කිසි දෙයක් දන්නේ නැහැ කියලා. අන්න ඒක මේකෙදි සනාථ වෙනවා. මෙයා හිතනවා ඔන්න තාම ෂැඩෝ එක නිදි. හැබැයි උදෑසනදී අර ඉරේලිවට නම් තමයි අපේ ෂැඩෝ එක ඇති වෙන්නේ කියන එක මේ බෝයි තාම දන්නේ නැහැ. මෙන්න මේක තමයි එහෙනම් මේස් ටෙන්ස් එකෙන් ඔන්න අපිට කතා කරන්න තියෙන්නේ. Right, this is the activity we have to do. Answer the following questions. What is the poem about? Poem කියන්නේ මොකක්ද කියලා මම දැන් අද කියලා දුන්නා. Find the rhyming words. ඔන්න මම අර කලින් කතා කරා මේක හරියට නිකන් musically poem එකක් කියලා rhyming words ගොඩක් තියෙනවා කියලා. අපි මම ආයෙත් මතක් කරන්න rhyming words කියන්නේ එක හා සමානව ශබ්ද වෙන එක සාමාන්‍යයෙන් එක වගේ ශබ්ද වෙන words වලට තමයි අපි කියන්නේ rhyming words කියලා. ඔන්න හොයන්න. me කියන එකට rhyming words ඇති, head එකට rhyming words ඇති. මේක අනිවාර්යයෙන් වැදගත් එකක් හරියටම කරන්න. Which line says that the both writer and the shadow are alike? මෙතන writer කියන්නේ හරියට poem එක boy කියන විදිහට තමයි poet write කරලා තියෙන්නේ. එතකොට shadows එකයි boy හරියට එක හා සමානයි කියලා දැක්වෙන line එකක් ඇති. You have to find it. හොයන්න ඕනේ. Who jumps into the bed first? Right? කවුද මේ bed එකට කලින් පයින්නේ කියලා. Where was the shadow when the writer woke up in the morning? Right? Why is the writer called the shadow and Aaron sleepyhead? In the reason Aaron sleepyhead can hate you. Now on the activity colors, what's it doing?